අපි ඊට පෙර කතා කරේ සත්වාකාරය හා ක්‍රියාකාරීත්වය යටතේ සමස්ථිතිය හා සමායෝජනය කියන කොටසට අයිති සමායෝජනය කියන කොටස. සමායෝජනය සඳහා වැදගත් වන අන්තරාසර්ග පද්ධතිය ඒ වගේම ස්නායු පද්ධතිය ගැනත් අපි කතා කරා. අද අපි කතා කරන්නේ සමස්ථිතිය ගැන. අපි බලමු මොකද්ද මේ සමස්ථිතිය කියන්නේ කියලා. මේ කොටස් හරිම ලේසි. ඔයගලන්ට පුළුවන් පුතේ අර ඉස්සෙල්ලා වගේම එක් එක් කොටස හොඳින් නරඹලා අහුම්කම් දීලා ඒක අවබෝධ කරගෙන ඉන්පස්ව ඊළඟ කොටස නැරඹීම හා අහුම්කම් දීම කරන්න. හොඳින් එක් එක් කොටස ඔබට අවබෝධ කරගත හැකි ප්‍රමාණයට පමණක් මේ නරඹන ඉන්පස්ව නතර කරලා නැවත ආවර්ජනය කරලා ඉතිරි කොටස ඉගෙන ගන්න පුළුවන්. එක දිගටම මේ වීඩියෝව නැරඹීම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි අපි බලමු එහෙනම් සමස්ථිතිය කියන්නේ මොකක්ද කියලා. සමස්ථිතිය කියලා කියන්නේ බාහිර පරිසරයේ සැලකිය යුතු වෙනස්කම් ඇති වුවත් දේහ අභ්‍යන්තර පරිසරයේ සාපේක්ෂව පටු කායික විද්‍යාත්මක සීමාවන් තුළ පවත්වා ගැනීම. අපි උදාහරණයකින් මේ කියපු දේ පැහැදිලි කරගමු. අපි දන්නවා බාහිර පරිසරයේ තියෙන විවිධ භෞතික සහ රසායනික සාධක වරින් වර වෙනස් වෙනවා. බාහිර පරිසරයේ උෂ්ණත්වය වරින් වර වෙනස් වෙනවා. සමහර දවස් වලට වර්ෂා වැඩි දවස් වලට උෂ්ණත්වය අඩුයි. ඒ විතරක් නෙමෙයි සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 හෝ ඍණ ගණන් යන අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පෘථිවිය මතම සමහර ප්‍රදේශවල උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් වෙනවා. පහුගිය කාලවලදී අපිට අහන්න ලැබුණා සමහර රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගියා කියලා. ඒ වගේ බාහිර පරිසරයේ තියෙන මෙව සාධක වරින් වර වෙනස් වෙනවා. මේ ආකාරයට සැලකිය යුතු මට්ටමේ වෙනස් වුණා අපේ දේහයේ අභ්‍යන්තර පරිසරය පටු කායික විද්‍යාත්මක සීමා තුළ පවත්වාගෙන. ඒ කියන්නේ අපේ දේහයේ අභ්‍යන්තර පරිසරය එයට අනුව වෙනස් වීමක් සිදු වෙන්නේ නැතුව පටු සීමාවක් තුළ පවත්වා ගැනීම සිදු කරනවා. බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුණා කියලා අපේ දේහයේ උෂ්ණත්වය අපි දන්නවා ෆැරන්හයිට් අංශක 98.4ක් එහෙම නැත්නම් සෙල්සියස් අංශක 37ක් වගේ අගයක් තියෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දැන් මම හිතන්නේ මේ උදාහරණයත් එක්ක ඔබට පැහැදිලි වෙන්නේ නැති මොකද්ද මේ සමස්ථිතිය කියන්නේ කියලා. මම නැවත වරක් කියන්නම්. බාහිර පරිසරයේ සැලකිය යුතු වෙනස්කම් ඇති වුවත් දේහයේ අභ්‍යන්තර පරිසරය සාපේක්ෂව පටු කායික විද්‍යාත්මක සීමා තුළ පවත්වා ගැනීම තමයි සමස්ථිතිය කියලා කියන්නේ. අපි මෙතෙන්දී කතා කරා බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය කියලා වචන දෙකක්. අපි බලමු මොකක්ද අපේ බාහිර පරිසරය කියන්නේ? ඒ වගේම අභ්‍යන්තර පරිසරය කියන්නේ කියලා. යම්කිසි ජීවියෙකුගේ දේහයට පිටතින් පවතින වටපිටාව තමයි බාහිර පරිසරය. අප ජීවත් වෙන පරිසරය අපේ බාහිර පරිසරය. නමුත් අභ්‍යන්තර පරිසරය ගැන කතා කරද්දී අපි කතා කරන්නේ අපේ දේහයේ පවතින සෛල ගැන. දේහ සෛල ජීවත් වන ඒවට ආසන්නතම වටපිටාව. එහෙම නැත්නම් අපේ දේහයේ පවතින සෛල වලට ජීවී පැවැත්ම සඳහා මාධ්‍ය සපයන්නා වූ දේහ සෛල වලට ආසන්නතම පරිසරය. අපි දන්නවා අපේ විවිධ පටක වල ඇති සෛල අතර පවතින තරලය වෙන්නේ අන්තරාල තරලය. එහෙනම් මේ පටක වල ඇති සෛල වටා ඇතිහි ආසන්නතම පරිසරය අන්තරාල තරලය. ඒ වගේමයි උදරයේ පවතින සෛල වලට
රුධිර ප්ලාස්මාව. රුධිරයේ මේ වගේම ආසන්නතව වටපිටා වෙන තවත් සමහර සෛල. ඒ නිසා මේවා අභ්‍යන්තර පරිසරයක් ලෙස තමයි අපි හඳුන්වන්නේ. මිනිස් දේහයේ අභ්‍යන්තර පරිසරයේ නියතව තබා ගන්න සාධක කීපයක් තියෙනවා. අපි දන්නවා අර ඉස්සෙල්ලා කිව්වා වගේ බාහිර පරිසරයේ විවිධ සාධක වෙනස් වෙද්දී සමහර සතුන්ට හැකියාවක් තියෙන ඔවුන්ගේ භෞතික හා රසායනික ගුණාංග පටු පරාසයක් තුල මේ අභ්‍යන්තර පරිසරයේ මේ සාධක පටු පරාසයක් තුල පවත්වා ගන්න. බොහෝ විට මේ හැකියාව තියෙන පෘෂ්ඨවංශී සතුන්ට. ඒ අතරේ මිනිසත් විශේෂයි. අපි දන්නවා මිනිසා කියලා කියන්නේ අචලතාවී සත්වෙක්. එහෙනම් එහිදී බාහිර උෂ්ණත්වයේ කුමක් වුවත් ඉන් ස්වාධීනව නියත දේහ උෂ්ණත්වයක් පවත්වා ගන්න හැකියාවක් තියෙනවා. මේ උෂ්ණත්වය විතරක් නෙවෙයි. මිනිසාගේ මේ දක්වලා තියෙන මේ සාධක නියතව පවත්වා ගන්න යාන්ත්‍රණයක් හැදෙලා තියෙනවා. ඒ සාධක තමයි දේහ උෂ්ණත්වය, රුධිරයේ pH අගය, රුධිරයේ ග්ලූකෝස් මට්ටම, ඒ වගේම රුධිරයේ ආශ්‍රිත මෞලිකතාවය. මෙන්න මෙතෙන්දී අපි කරන වැරද්දක් තමයි පුතේ. මිනිස් දේහයක අභ්‍යන්තර පරිසරයේ නියතව තබා ගන්නා සාධක මොනවද කියලා අහපුවාම හුඟක් වෙලාවට ළමයි ලියන්නේ උෂ්ණත්වය, pH අගය, ග්ලූකෝස් මට්ටම ඔන්න ඔය වැනි උත්තර. නමුත් එවැනි උත්තර වල ලකුණු හම්බ වෙන්නේ නැහැ. උෂ්ණත්වය මේක දේහයේ උෂ්ණත්වය. රුධිරයේ pH අගය, රුධිරයේ ග්ලූකෝස් මට්ටම, රුධිරයේ ආශ්‍රිත මෞලිකතාවය ලෙස නිවැරදිව ලියන්න ඕනේ. මීට පෙර අන්තරාසර්ග පද්ධතිය ගැන අපි කතා කරද්දී ප්‍රතිපෝෂී යාන්ත්‍රණය කියන වචනය ගැන කතා කරා. යම්කිසි ක්‍රියාවලියක අවසානයේ ලැබෙන ඵලය මත එම ක්‍රියාවලියේ සිදුවීම යාමනය කිරීමක් සිදු වෙනවා. මෙවැනි යාන්ත්‍රණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ දෙකක් තිබුණා. මම හිතන්නේ ඔබට මතක ඇති. ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් සහ ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් කියලා. මිනිසාගේ දේහයේ සමස්ථිතික පාලනය පද්ධතියේ ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මත. බලන්න විතර මේ සටහනක් මගින් දක්වලා තියෙනවා පරිසරය. මේ පරිසරය කියන එක පරිසර සාධක බාහිර පරිසර සාධක වෙන්න පුළුවනි. ඒ වගේම අභ්‍යන්තර පරිසර සාධක වෙන්න පුළුවනි. මේ බාහිර පරිසරයක සාධක මම උදාහරණයක් මගින් කියාගෙන යන්න. අපි හිතමුකෝ බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීම කියන එක. ඒතකොට ඒක බාහිර පරිසරයේ වෙනස් වෙන සාධකයක්. ඊළඟට දේහයේ පරිවෘත්තීය ශීඝ්‍රතාවය වැඩි අවස්ථාවක අපි ව්‍යායාම කරන වගේ අවස්ථාවක අපේ දේහයේ ක්‍රියාකාරීත්වයේ වැඩි වීම නිසා වැඩි තාප ප්‍රමාණයක් ජනනය වීමෙන් උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. එහෙනම් එහිදී වෙනස් වුනේ අභ්‍යන්තර පරිසරයේ වෙනස් වීම. කොහොම හරි බාහිර පරිසරයේ හෝ අභ්‍යන්තර පරිසරයේ හෝ මේ කියපු සාධකවල යම් වෙනස් වීමක් සිදු වෙනාම එය ලබා ගන්නේ, එය ප්‍රතිග්‍රහණය කරන්නේ ප්‍රතිග්‍රාහක මගින්. ප්‍රතිග්‍රාහක මගින් ලබාගෙන ඒවා මධ්‍ය ස්නායු පද්ධතිය පාලක මධ්‍යස්ථානයකට යොමු කරනවා. ඉන්පසු එය ස්නායු ආවේගයක් ලෙස ස්නායු පද්ධතියට හෝ අන්තරාසර්ග ග්‍රන්ථියක් වෙත යොමු කරනවා. ස්නායු පද්ධතියකට ඔස්සේ පර්යන්ත ස්නායු පද්ධතිය හෝ ස්වයංසාධක ස්නායු පද්ධතිය හෝ ඔස්සේ කාරකය මගින් අදාළ ප්‍රතිචාර දක්වලා එම වෙනස් තුණු එහෙම නැත්නම් උච්චාවචනීය වුණු මේ සාධකය දෙහි අභ්‍යන්තරයේ නියත පවත්ත ගන්න
ක්‍රියා කරනවා. ඒ වගේම තමයි අන්තරාසර්ග ග්‍රන්ථිය මත බලපාන එහි විවිධ හෝමෝන නිපදවා ශ්‍රාවය කිරීම ඔස්සේ කාරකය මගින් ප්‍රතිචාර දැක්වීම ප්‍රේරණය කරන්න පුළුවන්. එමගින් නැවත මුල තිබූ තත්ත්වය දක්වා ගෙන එන්න පුළුවන්. එහෙනම් අපිට පැහැදිලි පරිසරයේ බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස් වීම ප්‍රතිග්‍රාහක මගින් ලබාගෙන ඉන්පසුව මධ්‍ය ස්නායු පද්ධතියේ පාලක මධ්‍යස්ථානයක් යොමු කරලා ඒ හරහා ස්නායු පද්ධතිය හෝ අන්තරාසර්ග ග්‍රන්ථි මත ක්‍රියා කරලා එමගින් කාරක මගින් ප්‍රතිචාර දැක්වීම සිදු කරනවා. එමගින් නැවත අර කියන අභ්‍යන්තර පරිසරයේ සාධකය තිබිය යුතු මට්ටම දක්වා ගෙන ඒමක් සිදු කරනවා. මේ ක්‍රියාවලිය රඳා පවතින්නේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මතයි. හරි. අපි නැවත වරක් මතක් කරගමු මිනිස් දේහයේ අභ්‍යන්තර පරිසරයේ නියතව තබා ගන්නා සාධක මොනවද කියලා. දේහ උෂ්ණත්වය, රුධිරයේ pH අගය, රුධිරයේ ග්ලූකෝස් මට්ටම, ඒ වගේම රුධිරයේ ආශ්‍රිතී මෞලිකතාවය. අපි දැන් එක් එක් සාධකය වෙනස් වීමකට ලක් වුණාම අපේ දේහයේ සමස්තිය පවත්වා ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ කොහොමද කියලා අපි බලමු. අපි මුලින්ම කතා කරමු මිනිස් දේහයේ උෂ්ණත්වයේ සමස්තික යාමනය ගැන. මම ඊට පෙරත් කිව්වා මිනිසා කියන්නේ අචලතාපී සත්වෙක්. ඒ නිසා බාහිර පරිසරයේ උෂ්ණත්වය කුමක් වුවත් ඒ ස්වාධීනව නියත දේහ උෂ්ණත්වයක් පවත්වා ගන්න උෂ්ණත්ව යාමිනී මගින් සිදු කරනවා. මෙහිදී මිනිසාගේ දේහයේ අභ්‍යන්තර පරිසරයේ තිබිය යුතු උෂ්ණත්වයක් තියෙනවා. අපි ඒකට කියනවා මිනිසාගේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය කියලා. මේකේ අගය සෙල්සියස් අංශක 37ක්. මේකේ පරාසයක් ලෙස දැක්වුවොත් සෙල්සියස් අංශක 36.5 37.54 වෙනවා. ෆැරන්හයිට් වලින් කිව්වොත් ෆැරන්හයිට් අංශක 98.4ක් වෙනවා. මේක ත්‍රිණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් මගින් තමයි පාලනය වෙන්නේ. මේ උෂ්ණත්වය දේහ උෂ්ණත්වය සාමාන්‍ය පරාසයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අඩුවීමක් හෝ වැඩිවීමක් වෙන්න පුළුවන්. එන සැලකිය යුතු මට්ටමින් මේ අඩුවීමක් හෝ වැඩිවීමක් සිදු වුණොතින් අපේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙලා එය තිබිය යුතු මට්ටම දක්වා නැවත අරන් එනවා. නමුත් එය විශේෂ ක්‍රියාවලියක් ඔස්සේ සිද්ධ වෙනවා. එකවර සිදුවෙන දෙයක් නෙවෙයි. එය අපි ඊට පෙර කතා කරා වගේ අපිට මතකයි ප්‍රතිග්‍රාහක මගින් ලබාගෙන විශේෂ මධ්‍ය ස්නායු පද්ධතිය පාලක මධ්‍යස්ථානය වෙත යොමු කරන ඉන්පසුව තමයි විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ මෙය සිදු වෙන්නේ. එහෙනම් දේහ උෂ්ණත්වයේ සාමාන්‍ය පරාසයෙන් බැහැර වුණාම ඒ සඳහා සංවේදී වෙන්නේ ඒ සඳහා ක්‍රියා කරන පාලන මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ හයිපොතැලමසයේ. මේ හයිපොතැලමසයේ පිහිටලා තියෙන ස්නායු සෛල කාණ්ඩයක් තමයි දේහ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානයේ ලෙස ක්‍රියා කරන්නේ. අපි ඒකට කියනවා දේහ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානයක් කියලා. එහෙම නැත්නම් අපි තවත් විදියකින් කියනවා උෂ්ණත්ව පාලකය කියලා. එනම් මේ උෂ්ණත්වය සාමාන්‍ය පරාසයෙන් බැහැර වූ අවස්ථාවේදී ක්‍රියා කරන විශේෂ මොළෙහි පිහිටි ස්ථානය තමයි හයිපොතැලමස්. ඒ දින ස්නායු සෛල කාණ්ඩයක් තමයි උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන්නේ. අපිට ඒකටම හඳුන්වන්න පුළුවනි
උෂ්ණත්ව පාලකය ලෙසයි. මෙන්න මේ ක්‍රියාකාරීත්වය නිසා කලින් පැවති નિયમિત මට්ටම දක්වාම උෂ්ණත්වය ගෙන ඒමට ක්‍රියාකාරී වෙනවා. උෂ්ණත්වය වැඩි වුණතින් තාප හානි වීමේ යාන්ත්‍රණය සක්‍රිය කරනවා. උෂ්ණත්වය අඩු වුණොත් කරන්නේ තාපලාභී යාන්ත්‍රණය ප්‍රවර්ධනය කිරීම. එහෙනම් අපිට පැහැදිලි මිනිස් දේහයේ උෂ්ණත්වයේ සමස්ථිතික යාමනය ගැන කතා කරද්දී ඒ උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක ලෙස බාහිර උෂ්ණත්වයේ වෙනස් වීමකට සංවේදී වෙන්නේ ක්‍රවුන්ස් බල්බ, රැෆනි දේහාණු, නිදහස් ස්නායු අග්‍ර වගේ දේවල්. ඊට අමතරව හයිපොතැලමසයේ තියෙන උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානයත් වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි තාප හානි වීමේ යාන්ත්‍රණය, තාපලාභී යාන්ත්‍රණයත් වැදගත් වෙනවා. අපි බලමු කොහොමද උෂ්ණත්වය වැඩි වුණතින් මේ ක්‍රියාවලිය පාලනය වෙන්නේ කියන එක. අපි ඊට පෙර කතා කරමු දේහයේ උෂ්ණත්ව යාමනයේදී දේහයේ ක්‍රියාකාරී වන විවිධ ස්වරූප මොනවද කියලා. මම ඊට පෙරත් කිව්වා බාහිර පරිසරයේ උෂ්ණත්වයේ යම්කිසි වෙනසක් සිදු වුණොත් ඒ කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු වුණා කියලා අපි කියමු. එහෙම නැත්නම් අපි අධික උෂ්ණත්වයේ සහිත පරිසරයකට ගියා කියලා හිතන්න. එවැනි අවස්ථාවකදී ඒ උණුසුම් ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරන්නේ අපේ සමේ තියෙන ප්‍රතිග්‍රාහක මගින් තමයි ඒ උෂ්ණත්වය ප්‍රතිග්‍රහණය කරන්නේ. ඊට අමතරව අපේ දේහය තුළ සිදුවන විවිධ ක්‍රියාකාරකම් නිසා අපි හිතමු අර ඉස්සෙල්ලා මම කිව්වා වගේම ව්‍යායාම කරන අවස්ථාවකදී අධික ලෙස තාප ප්‍රමාණයක් ජනනය වෙනවා. එවැනි අවස්ථාවක අපේ රුධිරයේ උෂ්ණත්වය එහෙම නැත්නම් අභ්‍යන්තර උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු වෙන්න පුළුවන්. එය ප්‍රතිග්‍රහණය කරන්නේ හයිපොතැලමස් හරහා. උණුසුම් රුධිරයේ ගමන් කරද්දී හයිපොතැලමීය උෂ්ණත්ව සංවේදී ස්නායු අග්‍ර මගින් බාහිර පරිසරයේ වෙනස් වීමක් සිදු වෙන අවස්ථාවේදී මම කිව්වා කොහොමද බාහිර පරිසරයේ වෙනස් වීමක් ප්‍රතිග්‍රහණය කරේ සමේ තියෙන උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක මගින්. නමුත් දේහ අභ්‍යන්තරයේ ගැඹුරෙහි උෂ්ණත්වෙහි වැඩිවීමක් සිදු වන අවස්ථාවක් ගත්තොත් එවැනි අවස්ථාවක සිදු වෙන්නේ මොකක්ද? එය ප්‍රතිග්‍රහණය කරන්නේ හයිපොතැලමස් හරහා මේ රුධිරයේ ගමන් කරද්දී එහි ඇති හයිපොතැලමීය උෂ්ණත්ව සංවේදී ස්නායු අග්‍ර මගින්. මෙලෙස ප්‍රතිග්‍රහණය කරන ලද මේ තොරතුරු මුලේ හයිපොතැලමස් එහෙම නැත්නම් අපි ඒකට කියනවා උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානය කියලා. මේ හයිපොතැලමස්සේ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානය මගින් විවිධ ක්‍රියාකාරකම් ප්‍රේරණය කිරීමක් සිදු කරනවා. චාලක ස්නායු ඔස්සේම පණිවිඩය සමෙහි රුධිර කේශනාලිකා, රෝමෝද්ගාමක පේශි, ස්වේද ග්‍රන්ථි, කංකාල පේශි, මේද පටක, විතරක් නෙමෙයි අන්තරාසර්ග ග්‍රන්ථින නාදිවෘක්ක, තයිරොයිඩය කෙරෙහි බලපානවා. ඊට පසුව කතා කරමු කොහොමද මේවා කෙරෙහි බලපාන මේ උෂ්ණත්වය අඩු කරගන්න ක්‍රියා කරන්න කියලා. එහෙනම් අපි දැනට දැනගන්න ඕනේ මෙන්න මේ විදිහට මොලේ හයිපොතැලමස්සේ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානයේ මගින් මෙන්න මේ ක්‍රියාවලිය මේ අදාළ දක්වලා තියෙන ස්ථානවල සිදු කරලා විවිධ ක්‍රියාවලිය මගින් දේහයේ නියත උෂ්ණත්වයක් නැවත පවත්වා ගැනීමට ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මෙතන දක්වලා තියෙන චර්යා කියන
චර්යා කියලා කියන්නේ අපි ඉච්ඡානුකූල සිදු කරන ක්‍රියාවලිය. උෂ්ණත්වය වැඩි වුණ අවස්ථාවක නම් අපි චර්යාමය වශයෙන් අපි දන්නවා පවන් සැලීමක් සිදු කරනවා අද හරිය දාන වෙලාව. උෂ්ණත්වය අඩු වුණ අවස්ථාවක අපේ චර්යාවේ අපි හොඳටම වකුටු වෙලා නිදා ගන්නවා. එක්ක ඝනකම් ආවරණයක් එහෙම නැත්නම් ඇඳුමක් ඇඳ ගැනීම සිදු කරනවා. ඒක චර්යාමය වශයෙන් සිදු කරන අපි ඉච්ඡානුකූල සිදු කරන දේවල්. අර ඉස්සෙල්ලා කියපු ආකාරයට උෂ්ණත්වය වැඩි වීම සඳහා ප්‍රතිචාර දක්වන හැටි අපි කතා කරමු. ඉහළ පර්යාන්ත උෂ්ණත්වයකදී මම ඊට පෙරත් කිව්වා පුද්ගලයෙකු උණුසුම් වටපිටාවක සිටිද්දී සමේ තියෙන උණුසුම් ප්‍රතිග්‍රාහක මගින් තමයි එය අනාවරණය කරගන්නේ. ඒව තමයි සමේ තියෙන රැෆිනේ දේහාණු නිදහස් ස්නායු අග්‍ර කියන ඒවා මේකට දායක වෙනවා. එහෙනම් මම හිතන්නේ දැන් පැහැදිලි වෙන්නේ නැති මෙතන කොටස් දෙකක් කතා කරන්නේ උෂ්ණත්වය වැඩි වීමේදී ඒ උෂ්ණත්වය වැඩි වීම නැත්නම් උච්චාවචනය වෙන එක වැඩිවීම හඳුනගන්නේ බාහිර පරිසරයේ වෙනසක් නම් එන උෂ්ණත්ව වෙනස් වීම නැත්නම් උෂ්ණත්වයේ වැඩිවීම හඳුනගන්නේ සමයේ තියෙන උණුසුම් ප්‍රතිග්‍රාහක මගින්. නමුත් දේහයේ ගැඹුරු උෂ්ණත්වය කියන්නේ ව්‍යායාම කිරීම නිසා දේහය තුළ ඉහළ තාපයක් ජනනය වුණ අවස්ථාවක එය හඳුනගන්නේ කොහොමද? හයිපොතැලමීය උෂ්ණත්ව සංවේදී අන්ත මගින්. ඉහළ පර්යන්ත උෂ්ණත්වයක් නැත්නම් බාහිර පරිසරයේ සිදුවන උෂ්ණත්ව වෙනස් වීම සමේ උණුසුම් ප්‍රතිග්‍රාහක මගින් හඳුනගන්නවා. ඉහළ දේහ ගැඹුරු උෂ්ණත්වයක් හඳුනගන්නේ හයිපොතැලමීය උෂ්ණත්ව සංවේදී ස්නායු අන්ත මගින්. ඉන්පසු මේ ලබාගත් තොරතුරු ස්නායු ආවේග ලෙස හයිපොතැලමස් තුළ පිහිටි දේහ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානය. මම මේකට කිව්වා උෂ්ණත්ව පාලකය කියලා. ඒ වෙතට යොමු කරනවා. ඉන්පසු තාප හානි වීමේ යාන්ත්‍රණය සක්‍රිය කරනවා. තාපය හානි වීමේ ක්‍රියාකාරකම් ඇති කරනවා. තාපයේ ජනන යාන්ත්‍රණය නිෂේධනය කරනවා. එමගින් තමයි දේහ උෂ්ණත්වය નિયમિત මට්ටම දක්වා අඩු වෙන්නේ. අපි බලමු මොනවද මේ තාප හානි වීමේ යාන්ත්‍රණය සක්‍රිය වීමෙන් සිදුවන ක්‍රියාවලිය කියලා. එකක් තමයි සමේ පර්යන්තයේ පිහිටන රුධිර වාහිනී විස්තරණය කරනවා. එමගින් රුධිර කේශනාලිකා උණුසුම් රුධිරයෙන් පිරී යාමට සලස්සලා සමේ පෘෂ්ඨයෙන් තාපය විකිරණය මගින් නිදහස් වීම වැඩි කිරීමක් සිදු කරනවා. ස්වේද ග්‍රන්ථි වලින් ස්වේද ශ්‍රාවය වැඩි කිරීමක් සිදු කරනවා. ස්වේද ශ්‍රාවය වැඩි වෙද්දී ස්වේදයේ වාෂ්පීකරණයෙන් දේහයේ තාපය අවශෝෂණය වීම නිසා තාප හානිය වැඩි වීමක් සිදු වෙනවා. පරිවෘත්තීය වේගය අඩු කරනවා. අපි දන්නවා පරිවෘත්තීය වේගය වැඩි වෙද්දී වැඩි තාප ප්‍රමාණය නිපදවනවා. ඒ නිසා පරිවෘත්තීය වේගය අඩු වීමක් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඇඩ්‍රිනලින් හා තයිරොක්සින් අඩුවෙන් නිපදවීම නිසා තාපය අඩුවෙන් නිපදවනවා. අපි දන්නවා ඇඩ්‍රිනලින් නිපදවන්නේ අධිවෘක්කේ මජ්ජාව මගින්. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් තයිරොක්සින් නිපදවනවා. මෙන්න මේ හෝමෝන දෙකේම නිපදවීම අඩු වීම නිසා පරිවෘත්තීය ශීඝ්‍රතාවයක් අඩු වෙනවා. තාපය අඩුවෙන් නිපදවීමක් සිදු වෙනවා. මම හිතන්නේ ඔබට මතයක් ඇති අපි මීට පෙර කතා කරා
මේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයේදී මෙන්න මෙතනදී අපි කතා කරා උෂ්ණත්ව පාලනය සිදු කිරීමේදී විවිධ ව්‍යුහයන් මත ක්‍රියා කරන බව. මෙතෙන්දී අපි මෙතන දක්වලා තියෙනවා අධිවෘක්ක ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය කෙරෙහි බලපාන බව. මෙන්න මේ ක්‍රියාවලිය නිසා දැන් පැහැදිලි වෙන්න ඕනේ. සමේ පාරාන්ති රුධිර වාහිනී විස්තරණය කරන කේශනාලිකා ඔස්සේ රුධිරයෙන් පිරී යාමට සලස්සලා තාපයේ විකිරණ මගින් නිදහස් කරනවා. ස්වේද ග්‍රන්ථි වලින් ස්වේද ස්‍රාවය වැඩි කරනවා. ඒ වගේ පරිවෘත්තීය වේගය අඩු කරනවා. ඇඩ්‍රිනලින් හා තයිරොක්සින් අඩුවෙන් නිපදවලා තාපය අඩුවෙන් නිපදවනවා. මෙන්න මේ ක්‍රියාවලිය නිසා මොකද වෙන්නේ? අර දේහයේ ඉහළ ගිය උෂ්ණත්වය නැවතත් සාමාන්‍ය පාරාසයට පැමිණෙනවා. එන සාමාන්‍ය මට්ටමට පැමිණීම නිසා තවදුරටත් මේ ලැබුණු ඵලය මගින් අර උෂ්ණත්ව සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙන්නේ නැහැ. මේකට තමයි අපි ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය කියලා කියන්නේ. ඒ ක්‍රියාවලියේ ලැබුණු ඵලය තමයි දෙහි තිබිය යුතු පරාසයට පැමිණෙන්නේ. දෙහි තිබිය යුතු පරාසයට පැමිණිනා නම් නැවත උෂ්ණත්ව සංවේදී ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? අතිරේක තාපහානි යාන්ත්‍රණය නැවතිලා නැවතත් පර්යාප්තයට රුධිර ගලණය සාමාන්‍ය තත්වයටපත් වෙනවා. දැන් ඕගලන්ට ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් දේහ උෂ්ණත්වය යාමනයේ සිදුවන ආකාරය නැත්නම් සමස්ථිතිය සම්බන්ධයෙන් ඕගොල්ලෝ හුඟක් වෙලාවට ලියන්නේ මේ දේහ උෂ්ණත්වය සාමාන්‍ය පරාසයට නැවත පැමිණීම තෙක් පමණයි. ඉන්පසු ලියවිය යුතු කරුණු ටික ලියවෙන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න. එමගින් නැවත තාපහානි වීමේ යාන්ත්‍රණය නැවතලා පර්යන්ත රුධිර ගලණය සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ කරුණු ටික වැදගත්. අපි ඊළඟ දැන් බලමු. මේ අපි කතා කරේ උෂ්ණත්ව වැඩිවීමකදී මොන විදිහටද ප්‍රතිචාර දක්වන්නේ කියන එකනේ. සමස්ථිතික කාර්ය තුළ. එහෙනම් අපි බලමු උෂ්ණත්වය තිබිය යුතු මට්ටමට, ඒ කියන්නේ සෙල්සියස් අංශක 37ට වඩා අඩු වුණ අවස්ථාවකදී කොහොමද අපේ දේහය ක්‍රියාකාරී වෙන්නේ කියලා. මෙතන දක්වලා තියෙන අපි ඉස්සෙල්ලා විස්තර කර එකමයි. උගලන්ට පේනවා ඇති. මෙතන පර්යන්තයේ සමට සමය අභිචාරණය දක්වලා තියෙනවා. සමය අභිචාරණයට වඩාත්ම ආසන්නව පවතින පර්යන්ත රුධිරකේශනාලිකා. පර්යන්ත රුධිරකේශනාලිකා විස්තරණය වීමක් සිදු වෙනවා. ඒක නිසා තමයි දේහ අභ්‍යන්තරයේ තාපය රුධිරය මගින් සමමතු පිටට ගෙනල්ලා විකිරණය ඔස්සේ තාපය නිදහස් වීම සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ සමේ පර්යන්තේ තියෙන රුධිර වාහිනිය තමයි විස්තරණය වීම සිද්ධ වෙන්නේ. උෂ්ණත්වයේ තිබිය යුතු මට්ටමට වඩා දේහ උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු වෙනවා. උෂ්ණත්වයේ අඩුවීම නිසා දක්වන ප්‍රතිචාර. මේකත් ආකාර දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු අවස්ථාව. අනිත් එක තමයි දේහයේ උෂ්ණත්වය අඩු වුණු අවස්ථාව. අපි මේ අවස්ථා දෙකම සලකා බලමු. මුලින්ම පහළ පර්යන්ත උෂ්ණත්වය. එනම් සීතල වටපිටාවක් ඇති විට. දැන් මේ බාහිර පරිසරයේ උෂ්ණත්වයේ අඩුවීමක් හෝ වැඩිවීමකට සංවේදී වෙලා එම උත්තේජන ප්‍රතිග්‍රහණය කරන්නේ කවුද? සමේ තියෙන ප්‍රතිග්‍රාහක මගින්. ඒව අනාවරණය කරගන්න සමේ තියෙන ප්‍රතිග්‍රාහක මගින්. ඒ නිසා මිහිරිත් ඒ වගේමයි සීතල වටපිටාවක් ඇති අවස්ථාවේදී සමේ සීතල ප්‍රතිග්‍රාහක තමයි ක්‍රියාකාරී වෙන්නේ. උදාහරණ විදිහට ක්‍රවුන්ස් බල්බ්. ක්‍රවුන්ස් බල්බ් කියන සමේ පිටන විශේෂ ප්‍රතිග්‍රාහක මගින් මේ සීතල
ප්‍රතිග්‍රහණය කරනවා. අනාවරණය කරගන්නවා. අඩු ගැඹුරු දේහ උෂ්ණත්වයකදී කියන්නේ දේහය තුළ වැඩි තාප හානියක් සිදු වෙලා ඒ වගේම අඩු තාප චලනයක් සිදු වෙන අවස්ථාවේ. එවැනි අවස්ථාවක නම් මේ වෙනස් වීම අනාවරණය කරගන්න හයිපොතැලමසේ උෂ්ණත්ව සංවේදී ස්නායු අන්ත මගින්. අර ඉස්සෙල්ලා වගේමයි. ඉන්පසු එම ස්නායු ආවේග දේහයේ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානයට යවනවා. කොහෙද උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානය තිබුණේ? හයිපොතැලමසේ අපිට මතකයි. එමගින් මොකද කරන්නේ? දේහ උෂ්ණත්වයේ නියමිත මට්ටම දක්වා පහළ ගිය විට තාප ලාභී යාන්ත්‍රණයයි දැන් සක්‍රිය කරන්නේ. තාපය නිපදවන යාන්ත්‍රණයයි සක්‍රිය කරන්න ඕනේ නැවත තිබිය යුතු මට්ටම දක්වා උෂ්ණත්වය අරගෙන එන්න. තාප හානි යාන්ත්‍රණය නිෂේධනය වීම සිද්ධ වෙනවා. දැන් ඔයගලන්ට හරීම ලස්සනට මේක පියවරෙන් පියවර මතක තියාගන්න හරිය ලේසි. මුලින්ම පරයන්ත උෂ්ණත්වය ගොඩක් අඩු වුණාම ප්‍රතිග්‍රාහකය කවුද? මොන විදිහටද අනාවරණය කරගන්නේ? ඉන්පසු දෙහි ගැඹුරු දේහ උෂ්ණත්වයේ අඩුවීමක් වුණොත් එය මොන විදිහටද අනාවරණය කරගන්නේ? ඉන්පසු කවුද ක්‍රියාකාරී වෙන මධ්‍යස්ථාන? ඉන්පසු නැවත තිබිය යුතු මට්ටම දක්වා ගෙන එන්න ක්‍රියාකාරී වන යාන්ත්‍රණ මොනවද? නිෂේධනය වන යාන්ත්‍රණ මොනවද? කියන ටික හරියම පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු තාපලාභී යාන්ත්‍රණය සක්‍රිය වීම නිසා සිදුවන ක්‍රියාවලි මොනවද කියලා අපේ දේහය තුළ. සමීර රුධිර වාහිනී සංකෝචනය වීමක් සිදු වෙනවා. හැකිලීමක් සිදු වෙනවා. සංකෝචනය වීමක් සිදු වෙනවා. ඒ නිසා සමීරට ගැඹුරු පටක කරා රුධිරය යොමු වීමක් සිදු වෙනවා. එවිට සමීර පෘෂ්ඨය හරහා තාපය හානි වීම ඉතාමත් අඩු වෙනවා. සෙලවුනේ එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. පරයන්ත රුධිර වාහිනී විස්තරණය. දැන් වෙන්නේ සමට ආසන්නව පවතින පරයන්ත රුධිර වාහිනී සංකෝචනය වීම නිසා සමේ සිට ගැඹුරු පටක කරා තමයි රුධිරය යොමු කරන්නේ. සමේ පෘෂ්ඨය හරහා තාපය හානි වෙන ප්‍රමාණය නිසා අඩුවීමක් සිදු වෙනවා. ඊළඟ කංකාල පේශිවල ශීඝ්‍ර පුනරාවර්ති සංකෝචනය මගින් තාප ජනනය කරනවා. ඒ නිසා අපේ වෙවිලීමක් අපිට දකින්න පුළුවන්. වෙවිලීමක් සිදු වෙද්දී රිද්මයාන කියන්නේ රිද්මයානුකූල නොවන කංකාල පේශි සංකෝචනය සිදුවීම මගින් තාපයක් ජනනය කරනවා. අපි ඒකට කියන්නේ කංකාල පේශිවල ශීඝ්‍ර පුනරාවර්ති සංකෝචන සිදු වෙනවා කියලා. ශීඝ්‍රයි ඒ වගේ වේගවත් නැවත සිදෙන පුනරාවර්ති සංකෝචන සිදු වෙන අපි වෙවුලන්නේ එහෙනම් ඒ කංකාල පේශිවල සිදුවන ශීඝ්‍ර පුනරාවර්ති සංකෝචන නිසා. එමගින් තාපය ජනනය කිරීමක් තමයි කරන්නේ. ඊළඟ කරුණ තමයි යම් ප්‍රමාණයක තාපයේ ජනනය සඳහා රෝම උද්ගාමක පේශි සංකෝචනය වෙනවා. සමේ චර්මය තුල පිහිටලා තියෙන රෝම උද්ගාමක පේශිය. මේ රෝම උද්ගාමක පේශි සංකෝචනය වීම මගින් යම් ප්‍රමාණයක තාපයක් ජනනය කරනවා. එහෙනම් දැන් වෙන්න ඕනේ තාප ජනනයක්නේ. නම් මේ සියලුම ක්‍රියාවලින් කරන්නේ තාප ජනනය. ඒ විතරක් නෙවෙයි. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් තයිරොක්සින් ඒ වගේම අධිවෘක්කය මගින් ඇඩ්‍රිනලින් රුධිරයට වැඩිපුර ශ්‍රාවය උත්තේජනය කරනවා. එමගින්
පරිවෘත්තියේ ශීඝ්‍රතාවයයි සෛලීය පරිවෘත්තියයි වැඩි කරනවා. මේ වැඩි කිරීම නිසා වැඩි තාප ප්‍රමාණයක් නිපදවීම සිදු වෙනවා. එනම් බලන්නකො මෙතෙන්දී ඒ හැම ක්‍රියාවලියක් තුළින්ම වැඩි තාප ප්‍රමාණයක් නිපදවීමයි අර සමීහ රුධිර වාහිනී සංකෝචනය වීම තුළින් තාපයේ හානි වීමේ ප්‍රමාණය අඩු කිරීමයි සිදු වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? නැවත අඩු වෙලා තිබුණු දේහි උෂ්ණත්වය තිබිය යුතු මට්ටම දක්වා නැවත පැමිණෙනවා. මේ નિયમિત පරාසයට පැමිණුණාම මොකද වෙන්නේ? අර සංවේදී වුණු ප්‍රතිග්‍රාහක තවදුරටත් උත්තේජනය වෙන්නේ නැහැ. ඒ නිසා ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මගින් හයිපොතැලමසයේ උෂ්ණත්ව පාලක මධ්‍යස්ථානයේ නැත්නම් උෂ්ණත්ව පාලකයට එන සංඥා නතර වෙනවා. ඒ නිසා දේහයේ අතිරේක තාප ජනන යාන්ත්‍රණය නතර වෙනවා. ඒ විතරක් නෙමෙයි පරයන්තර රුධිර ගලණය සාමාන්‍ය මට්ටමට පත්වීමක් සිදු වෙනවා. බලන්න මේක මතක තියාගන්න අර මම ඉස්සෙල්ලා වගේ හරිම ලේසි. පියවරෙන් පියවර හොඳින් මතකයේ රඳව ගන්න පුළුවන් එකම රටාවකට මේ කරුණු ටික තියෙනවා. වැඩි උෂ්ණත්වයකදී කොහොමද වෙන්නේ? ඊළඟට ඒකෙදී වැඩි උෂ්ණත්වයකදී උෂ්ණත්වය හානි වීමේ යාන්ත්‍රණය කොහොමද සිද්ධ වෙන්නේ? ඊළඟට අඩු උෂ්ණත්වයකදී තාප ජනන යාන්ත්‍රණයක් කොහොමද සිද්ධ වෙන්නේ? ඉන්පසු ඒ සියල්ල නැවත මුල තිබූ තත්ත්වයට පැමිණියාම ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මගින් ඒක නැවත සිදුවීම නතර වෙන්නේ කොහොමද කියන එක අපිට දැන් අවබෝධයක් ලැබුණා කියලා මම හිතනවා. මෙතන රූපසටහනේ දක්වලා තියෙන එකයි ඔයගලන්ට මතක ඇති ඉස්සෙල්ලා රූපසටහනේ නම් පින්වත් මේ පරයන්තයේ තියෙන රුධිර වාහිනී ගොඩක් විස්තරණය වෙලා තිබුණා. නමුත් දැන් එහෙම නෙමෙයි. මේවා සංකෝචනය වෙද්දී වැඩි රුධිර පරිමාව ගැඹුරු රුධිර වාහිනී තුලයි ගමන් කිරීම සිදු කරන්නේ.